ගරු කතානායකතුමනි දැනට පවතින මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇත්තටම ගත්තොත් අවුරුදු 39ක් පරණයි. ඒ 39 අවුරුද්ද පුරාවට අපේ රටේ සමාජය මුළුමනින්ම වෙනස් වෙලා තියෙනවා. සමාජය අලුත් වෙලා තියෙනවා. රට අලුත් වෙලා තියෙනවා. ඒ නිසා ඉතා පැහැදිලිව නූතන සමාජයට නූතන ශ්‍රී ලංකාවට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. අපි පක්ෂයක් විදිහට ඉතා පැහැදිලිව දකිනවා මේ පරණ ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි කියලා. ගරු කතානායකතුමනි මෙහිදී මූලික කරුණු විදිහට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා වෙන, ඒ වගේම මානව අයිතීන් ආරක්ෂා වෙන, ඒ වගේම සියලු ජන කොටස් වල අයිතීන් ආරක්ෂා වෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. එය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලිකම හරය බවට පත්විය යුතුයි. ඒක තමයි අපේ පැහැදිලි ස්ථාවරය. ඒ වගේම අනිකුත් ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් එකඟතාවයකින් ඒ සියලු කාරණා පිළිබඳව අවසන් එකඟතාවයකට ආයුතුයි කියන එක අපි දකිනවා. ගරු කතානායකතුමනි අපි රටක් විදිහට ශ්‍රී ලාංකීය ජාතිය විදිහට පහුගිය ඉතිහාසයේ තුල විවිධ ජාතිකත්වයන් වලට බෙදිලා යුද්ධ කරගත්තා, මරාගත්තා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය වන තත්ත්වයක් අපේ රටේ නිර්මාණය වුණා. ඒකට අපි කවුරුවත් කැමති නැහැ. එවැනි තත්ත්වයක් නැවත අනාගතයේ ඇති වෙනවට අපි කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඒ 30 අවුරුදු යුද්ධයේ ඇති වෙන්න බලපාපු ඓතිහාසික කරුණු තිබුණා. එදා මේ රට පාලනය කරපු පාලකයෝ තමන්ගේ බලවුමනාව සඳහා විවිධ ජාතිවාදයන් අවුස්සමින් තීන්දුව తీරන ගත්තා. ඒ ජාතිවාදී ඇවිස්සීමෙන් තමයි ඔවුන් බලයටපත් උනේ, ඔවුන් දේශපාලන බලය ගත්තා. හැබැයි රටක් විදිහට රටේ ජනතාව විපතටපත් උනේ ඒ බලවුමනාවෙන් ගත්ත ජාතිවාදී තීන්දුව නිසා. ඒ නිසා තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය වෙන තැනට රටපත් උනේ. ඒ වගේම ජාතිකත්වයන් මත යම් තීන්දුව తీරන ගැනීම නිසා ආයුධ අතර ගන්න වෙච්ච කණ්ඩායම් හිටියා. මගේ අසලම ඉන්න අපේ ඩග්ලස් දේවානන්ද ඇමතුමා, හිටපු ඇමතුමා. එතුමා 1972 ඒ ප්‍රමිතිකරණයේදී ගත්ත වැරදි තීන්දුවේ ඒකට විරුද්ධව සටන් කරපු කෙනෙක්. ඒකට විරුද්ධව ආයුධ අතර ගන්න තැනට තල්ලු වෙච්ච කෙනෙක්. ඒතර ඒ එදා හදපු නීති වලින් උතුරේ දෙමළ තරුණයව විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීම, විශ්වවිද්‍යාලයට ඇතුල් වීම සීමා කරපු ඒ ප්‍රමිතිකරණය හරහා උතුරේ තරුණයන්ට ආයුධ ගන්න සිද්ධ වුණා. ඒ ආයුධ අරගෙන අවසානයේ තල්ලුනේ බෙදුම්වාදයට. අවසානයේ තල්ලුනේ ජාතිවාදයට. අවසානයේ තල්ලුනේ ෆැසිස්ට්වාදයට. ඒක වැරදි. නමුත් ඒක එවැනි තත්වයකට තල්ලු කරන්න ඉතිහාසයේ බලපාපු හේතු සාධක තිබුණා. ඒවා හැම එකක්ම ගත්තේ රට පාලනය කරපු දේශපාලන නායකයෝ. අදවත් අපි ඒ ඉතිහාසයේ වෙච්ච වැරදි තේරුම් අරගෙන ඒ වැරදි නිවැරදි කරගන්න වහම පියවර ගත යුතු වෙනවා. Yes, go ahead. Point of order. මොකද්ද මන්නම්? ඔබතුමාට ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දෙන හොඳ. ඔබතුමා දන්නවා ගිය සතියේ ප්‍රකාශයක් කරා ජාතික නිදහස් පිරිමේ වීරවංශ මහත්මයා මේක බොප්ප ගන්නවා. එතුමා දැන් ඇවිල්ලා ඉන්නවා ඒක ඇතුළේ ප්‍රශ්න. එතුමා ඇවිල්ලා ඉන්නවා මේ පාර්ලිමේන්තු සභාව තුළ අපිට බීතියක් තියෙනවා, ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ. ඔව්. Not a point of order. ඔබතුමා හරි. ගරු කතානායකතුමනි ඒ 30 අවුරුදු යුද්ධයේ අවසානයේ තල්ලුනේ ඇත්තටම ගත්තොත් බෙදුම්වාදී, ෆැසිස්ට්වාදී, ජාතිවාදී සංවිධානයක් තැනට. එය මෝරපු තැනට ආවට පස්සේ එය පරාද කළ හැක්කෙත් යුද්ධෙන් පමණයි කියන එක, යුදමය ක්‍රියාමාර්ග වලින් පමණයි කියන එක එදා ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිව ඍජුව නිවැරදිව ඉදිරිපත් කරා. බොහෝ දේශපාලන පක්ෂ
බොහෝ බලයේ හිටපු නායකයෝ එදා දනිස් පොල්කටු වෙවුල නෑ මේක කරන්න බෑ සාකච්ඡා කරමු සාකච්ඡා වලින්ම තමයි යන්න තියෙන්නේ එහෙම තැන්වලට තල්ලු වුණා තමන්ගේ අවුරුදු 6 කොහොම හරි ගෙවා ගමු මේ අවුරුදු 6 මොන හරි සාකච්ඡා ටිකකින් යවා ගමු එහෙම කියපු නායකයෝ අපිට හම්බ වුණා අපි දැක්කා හැබැයි එදා ඒ ජාතිවාදී ෆැසිස්ට්වාදී තැනට තල්ලු වුණාට පස්සේ ඉතිහාසයේ මොන කරුණු තිබුණත් ඒ යුද්ධේ නිර්මාණය වුණාට පස්සේ ඒ පරද්දවිය හැක්කේ යුද්ධෙන්ම කියන එක ඉතා පැහැදිලිව අපි පක්ෂයක් විදිහට කිව්වා. නිසා රටම අවදි කරලා රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව ඒ ජාතිවාදී යුද ක්‍රියාමාර්ග පරද්දන්න එදා එකා වගේ මැදිහත් වුණා. ඒ නිසා ඇත්තටම ගත්තොත් 30 අවුරුදු යුද්ධය අවසන් කරගන්න පුළුවන් වුණා. හැබැයි ඒ යුද්ධය අවසන් වුණාට ඒ යුද්ධේ නිර්මාණය වෙන්න බලපාපු ඇත්ත සැබෑ හේතු ඒව හඳුනගෙන ඒවට පිළියම් අදත් අපි යොදවලා නැහැ. ඒක තමයි අද තියෙන ඉතුරු වෙලා තියෙන ප්‍රශ්නේ. ඒකට නැවත යුද්ධයක් ඇතිවීමට බලපාන තත්ත්වයන් තියෙනවා නම් ඒව අහෝසි කිරීම වර්තමාන මහජන නියෝජිතයන්ගේ වගකීමක් විදිහට අපි දකිනවා. අන්න ඒ අර්ථයෙන් අද මේ ප්‍රශ්නේ අපි තේරුම් අරගෙන ඒ සඳහා ප්‍රවේශ විය යුතුයි කියලා අපි හිතනවා. යුද්ධය අවසන් වුණාට පස්සේ ඇත්තටම 2009 මැයි මාසේ 19 වෙනිදා ඒ ඇති වුණේ අනගි අවස්ථාවක්. මේ රටේ ජාතික සමගිය ඇති කරන්න ඒ ඇතිවෙච්ච රත්තරන් අවස්ථාව එදා පාලකයෝ මගහැරගත්තා. එදා පාලකයන්ට ඒ අවස්ථාවේ තියෙන වටිනාකම හරියට තේරුම් ගන්න බැරි වුණා. ජනතා විමුක්ති පෙරමුණ විදිහට යුද්ධය අවසන් වෙලා සතියක් යනකොට ඒ කියන්නේ 2009 හරියටම මැයි මාසේ 26 වෙනිදා අපි යෝජනා මාලාවක් ඉදිරිපත් කරා. අපි ජනාධිපතිවරයාට එවකට හිටපු ජනාධිපතිවරයාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට යෝජනාව ඉදිරිපත් කරා. අපි රටට ඒ යෝජනාව ඉදිරිපත් කරලා කිව්වා දැන් මුළු රටම එකතු කරලා වසර දෙකක ජාතිය ගොඩනැගීමේ වැඩපිළිවෙලකට යන්න. පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එකතු කරලා ඒ යුද්ධෙන් විනාශ වෙච්ච උතුරු සහ නැගෙනහිර පළාත් නැවත ගොඩනැගීමට කාර්ය සාධක බලකායක් විදිහට ගිහිල්ලා මැදිහත් වෙලා ඒ වෙනස් කරන්න මැදිහත් වෙමු. උතුරේ අවතන් වූ ජනතාව රටේ ජාතික ප්‍රමුඛතා ප්‍රශ්නයක්සේ සලකලා ඒ වහාම විසඳන්න මැදිහත් වෙයි. මාස 3ක් ඇතුළත ඒ අතුරුදහන් වූ සියලු දෙනාගේ නාම ලේඛන හොයන්න මාස 6ක් යනකොට ඒවා ඉදිරිපත් කරලා ඒවැනි කාලසටහනකට අනුව අවතන් වූ ජනතාවගේ ප්‍රශ්නේ වහාම විසඳන්න කියලා අපි එදා යෝජනා කරා. ඒ විතරක් නෙමෙයි එදා ඒ යෝජනා අපි ඉදිරිපත් කරපු යෝජනා මාලාවේ ඉතා පැහැදිලිව අපි කිව්වා යුද්ධයෙන් පීඩාවටපත් වෙච්ච යුද්ධයෙන් සිත් තැවුලටපත් වෙච්ච දෙමළ වේවා සිංහල වේවා මුස්ලිම් වේවා සියලු ජාතිකත්වයන්ගේ සිත් සුවපත් කිරීම සඳහා වහාම නොපමාව සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපිත කරන්න කියලා. එදා 2009 මැයි මාසේ 26 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ එක කිව්වේ. යුද්ධය ඉවරලා හරියටම සතියයි. අද අවුරුදු 8ක් ගෙවිලා තියෙනවා. තවමත් කිසිදු ආණ්ඩුවක් සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම ස්ථාපිත කරේ නැහැ. තවසානයේදී මොකක්ද උනේ? ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවිකම් කවුන්සිලේ සභාපතිනිය නවනීතම් පිල්ලේ යෝජනා කරා ලංකාවේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිටවන්න කියලා. දැන් ඔබතුමන්ලා මේ ආණ්ඩුව ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක ඒකාබද්ධව ඉදිරිපත් කරපු ඒකාබද්ධ ප්‍රකාශනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවිකම් කවුන්සිලට ඉදිරිපත් කරපු ඒකාබද්ධ ලියවිල්ලේ දැන් තියෙනවා එහෙම එකක් ස්ථාපිත කරන්න අපි එකඟයි කියලා. ඒතර මේ தත්වෙට වර්ධනය වුණා. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ අපේ ප්‍රශ්න විසඳන්න අපි එවැනි යෝජනාවක් එදා 2009 මැයි මාසේ 26 වෙනිදා ඉදිරිපත් කරා. හැබැයි අවසානයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවනීතම් පිල්ලලා එවැනි යෝජනාවක් ඉදිරිපත් කරනකන් ඉන්න වුණා. ඒක පිළිගන්න. එතකොට අන්න එතෙන්දි තමයි අධිරාජ්‍යවාදී මැදිහත් වීම, එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම, බාහිර පාර්ශවයන්ගේ මැදිහත් වීම රට තුළට සිද්ධ වුණේ. ඒ අනුව තමයි මේ පහුගිය කාලය තුල මේ ගෙවිච්ච කාලය තුල විවිධ අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවිකම් කවුන්සිලයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න පිළිබඳව ඇඟිලි ගහන්න ඉඩ හැදුණා. අපි දකින්නේ අපේ රටේ නීතිය, අපේ රටේ ව්‍යවස්ථාව, අපේ රටේ ජාතික ප්‍රශ්නේ ඒක
කවුරුවත් කාගේවත් බලපෑමකට යටත් වෙලා කරන්න ඕනේ විසඳන්න ඕනේ දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් කාගෙන් හරි ආධාර ගන්න බලාගෙන උදව් උපකාර ගන්න බලාගෙන විසඳන්න ඕන එකක් නෙමෙයි. අපි අවංකව අපේ රටේ ජාතික ප්‍රශ්නේ විසඳන්න රටක් විදිහට අපි මැදිහත් වෙන්න ඕනි. කාගේවත් බලපෑමකට නෙමෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ අධිරාජ්‍යවාදී මැදිහත් වීම සැබෑ ලෙසම පරද්දන්න නම් ඔවුන්ට මැදිහත් වෙන්න තියෙන ඉඩකඩ ඒ බීජයන් ඒ හේතු අපි ඉවත් කරන්න. ඒ හේතු ඉවත් කරාම නවනීදන් පිල්ලලට එහෙම නැත්නම් හුසේන් කුමාරයලට ඒ මානවිකම් කවුන්සිලෙන් කාටවත් අපිට අපේ රට සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරන්න තත්ත්වයක් එන්නේ නැහැ. ඒක තමයි අධිරාජ්‍යවාදයේ සැබෑ ලෙසම පරද්දනවා කියන්නේ. ඒත් අපි දැක්කා යුද්ධ ඉවර වෙච්ච ගමන් මේක තමයි දඩමීමා කරගන්නේ. අවතැන් වූ ජනතාවගේ ප්‍රශ්න තමයි නිමිත්ත කරගන්නේ. අපේ රටේට ඇඟිලි ගහන්නේ. අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ. යුද්ධය නිර්මාණය කරන්නත් වුන් මැදිහත් වුණා. යුද්ධය වර්ධනය කරන්න වුන් මැදිහත් වුණා. යුද්ධය වර්ධනය කරලා යුද්ධේ හරහා වුන් ආර්ථික දේශපාලන වාසි ගත්තා. යුද්ධය වුණාට පස්සේ වුන් බැලුවා මොකද්ද ඊළඟට තියෙන්නේ කියලා. ඊළඟට දැක්ක පළවෙනි එක අවතැන් වූ ජනතාව. ඊළඟට දැක්ක මෙහි තියෙන රාජ්‍ය ව්‍යුහය. ඊට පස්සේ එහෙන් යෝජනා කරන්න ගන්නවා ඒ වගේ දේවල් වෙනස් කරන්න කියලා. අපි දකින්නේ එවැනි දේවල් වලට ඉඩ තියන්නේ නැතුව අපි අපේ ප්‍රශ්න විසඳගන්න අපේ පාර්ලිමේන්තුව අපේ ව්‍යවස්ථා සභා මණ්ඩලයට එහෙම නැත්නම් අපේ රටේ ජනතාවට හැකියාවක් සහ අයිතියක් තියෙනවා ඒ ප්‍රශ්න විසඳගන්න. ඒ නිසා අපි ඒක ඒ අර්ථයෙන් මැදිහත් වෙලා විසඳිය යුතුයි. ඒ 2009 මැයි මාසේ 19 වෙනි පස්සේ ඇත්තටම රටේ තත්ත්වය වෙනස් වුණා. LTT බෙදුම්වාදී ජාතිවාදී සංවිධානයේ යුදමේ වශයෙන් පරාද වුණා. දැන් පරාද වෙලා රටේ අලුත් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපි මැරිච්ච කොටියගේ කොටිහමට තලතලා මැරිච්ච කොටියගේ නියපොතු ගැන කතා කර කර ඉඳලා වැඩක් නැහැ. ඒකෙන් රට ඉස්සරහට යන්නේ නැහැ. ඒ බෙදුම්වාදී ත්‍රස්තවාදී ජාතිවාදී යුදමේ වශයෙන් පරාජය කළා ඉවරයි. දැන් අපි යන්න ඕනේ රටක් වශයෙන් ඉදිරියට ජාතික සමගිය ගොඩනගන තැනට. ජාතික සමගිය ගොඩනගන්න නම් සියලු ජාතිකත්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ. සියලු ජාතිකත්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ නැතුව කිසි දවසක ජාතික සමගිය හදන්න බෑ. අපි පක්ෂයක් විදිහට දකින්න මේ ආණ්ඩුවලට කිසි දවසක මේ රටේ ආර්ථික සාධාරණත්වය ඇති කරන්නේ නැතුව ජාතික සමගිය හදන්න බෑ. ආර්ථික සාධාරණත්වය මත තමයි ජාතිකත්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ. ආර්ථිකය තුළ ඇතිවෙන විෂමතාවයන් වලින් කිසි දවසක ජාතික සමගිය ගොඩනගන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ජාතීන් අතර ભેදයන් තව තවත් වැඩි වෙන එක. හැබැයි අපි දකිනවා එහෙම බැරි වුණත් යම්කිසි හෝ පුංචි හෝ පැලැස්තරමය විසඳුම් හරි ලබා දෙන්න මැදිහත් වෙන්න පුළුවන් නම් එවැනි දෙයක් සාධනීය පියවරක් විදිහට අපි දකිනවා. අන්න ඒ අර්ථයෙන් තමයි අපි දකින්නේ මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කරා මුළුමනින්ම මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැහැ. නමුත් මේ තියෙන තත්වයෙන් යම්කිසි පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න එහෙම නැත්නම් මේ ප්‍රශ්නෙට යම්කිසි පැලැස්තරමය විසඳුමක් හෝ ලබා ගන්න මේකෙන් ඉඩ කඩක් ලැබෙයි කියන අර්ථයෙන් තමයි අපි මේකට මැදිහත් වෙන්නේ. එහෙම නැත්නම් මේ ආණ්ඩුවලට මේ ආර්ථික ක්‍රමේ මේ දේශපාලන සංස්කෘතික ක්‍රමයේ ඇතුලේ ජාතික සමගිය ආගමික සහජීවනය ඇති කරන්න පුළුවන් කියලා කිසිසේත්ම අපි දකින්නේ අපිට පේන්නෙත් නැහැ. ඉතිහාසෙත් එහෙම තමයි අදත් එහෙම තමයි. එදා 1983 ජාතිවාදී ගැටුම ජාතිවාදී කෝලහලය ඇති කරනකොට ඒ ජාතිවාදී කෝලහලේ පිටිපස්සේ හිටියේ මේ රටේ ආණ්ඩු කරපු දේශපාලන පක්ෂේ එක්සත් ජාතික පක්ෂයේ සමහර නායකයෝ තමයි එදා 1981 යාපනයේ ඡන්ද පෙට්ටි ගිනි තිබ්බේ. යාපනයේ පුස්තකාලේ ගිනි තියෙන යාපනයේ ඒ කලකෝලහල ඇති කරන දේවල් පිටිපස්සේ හිටියේ ඒ ඇමතිවරු සහ ඔවුන්ගේ ගෝලෙව්. ඒ ඉතිහාසය අපිට මතකයි. නමුත් අද අපි ඒ ඉතිහාසය ගැන කතා කරාට වැඩක් නැහැ. දැන් අපි යන්න ඕනේ ඉතිහාසයේ වෙච්ච වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට. ඉතින් එවැනි අර්ථයකදී මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබිය යුතු මූලික කරුණු. ඒ මූලික කරුණු වලදී අපි දකිනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න ප්‍රධාන වශයෙන් මේ ව්‍යවස්ථාවෙන් මේ ඒකාධිපති ජනාධිපති ධූරය අහෝසි වෙන්න ඕන. ඒක අහෝසි කරනවා කියලා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එදා පොදු අපේක්ෂකයා විදිහට මැතිවරණයට ආවේ.
එතුමා පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කරපු මතය තමයි ජනතාව පිළිගත්තේ. ඒ මතයට තමයි ජනතාව ඡන්දෙ දුන්නේ. ඒ නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විධායක ක්‍රමය අහෝසි කරන්න එකඟ නැහැ කියන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද එතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශන ඉතා පැහැදිලිව කිව්වේ ඒ කෙටි කාලය තුල ගේන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඒ සංශෝධනයට පමණක් ජනමත විචාරණයකට යන්නේ නැහැ කියලා. යන්න ඉඩ තියෙන සංශෝධන ගේන්නේ නැහැ කියලා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කරන අවස්ථාවකදී විධායක ක්‍රමය අහෝසි කරන ඒ වගන්තිය ගේන්නේ නැහැ කියලා කිසිසේත්ම කොහෙදිවත් එතුමා කිව්වෙත් නැහැ, ප්‍රතිපත්ති ප්‍රකාශනයකවත් නැහැ. එනිසා ඉතා පැහැදිලිව මේ විධායක ක්‍රමය අහෝසි කිරීම කියන එක ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් මූලික කරුණක් විදිහට සලකලා අනිවාර්යයෙන්ම මේ ව්‍යවස්ථාව තුළ සිද්ධ විය යුතු කාරණාවක් විදිහට අපි දකිනවා. ඒක එහෙම වෙන්නේ නැත්තම් ඇත්ත ගත්තොත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැහැ. මොකද ඒක තමයි මූලික පදනම. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා පාර්ලිමේන්තුවෙන් 3/2කින් සම්මත කළා. ජනමත විචාරණයකට ගිහිලා රටේ ජනතාවගෙන් අනුමත කළ යුතු වෙන්නේ විධායක ක්‍රමය අහෝසි කරන ප්‍රජාතන්ත්‍රවාදී සහතික කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉතින් ඒක කරන්නේ නැත්තම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදෙන්නේ නැහැ. ඒක හරි පැහැදිලි. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී විධායක ක්‍රමය අහෝසි කිරීම කියන මූලික කාරණාවට අනිවාර්යයෙන් එකකතාවයකට පැමිණිය යුතු තියෙනවා. ඊළඟට ගරු කතානායකතුමනි මේ යෝජනා වෙච්ච මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා වගේම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී ඊට සමාන්තරව පත් කරපු අනු කමිටු මගින් විශාල යෝජනා ප්‍රමාණයක් අඩංගු වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ජාතික සමගිය ඇති කරන්න නම් සියලු ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. දෙමළද, මුස්ලිම්ද, සිංහලද, බර්ගද, මැලේද එහෙම නොසලකා සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරොත් පමණයි ජාතික සමගිය ගොඩනැගෙන්නේ. ඒ නිසා මේ මෙහෙයුම් කමිටුවේ යෝජනා වෙන බලය බෙදීම, පළාත් සභාවලින් එහාට ගිය බලය පළාත් සභාවලින් එහාට යා යුතුද නැද්ද, ෆෙඩරල්ද, ඒ ප්‍රශ්න වලට කලින් හැම මිනිසෙකුගේම මූලික අයිතිවාසිකම් ටිකක් තියෙනවා. ජීවත් වීමේ නිදහස. ඒ ජීවත් වීම අයිතියක්. ඒ ජීවත් වීමේ අයිතිය මූලික අයිතියක් බවට පත් වෙන්න ඕනේ. ඒතර එවැනි වැදගත් යෝජනා ප්‍රමාණයක් මේ අනු කමිටුවේ හරහා ඉදිරිපත් කරපු යෝජනාවල තියෙනවා. විශේෂයෙන්ම මේ මානව හිමිකම් පිළිබඳව මූලික අයිතිවාසිකම් පිළිබඳව ඉදිරිපත් කරන යෝජනාවල සූරාකෑමට ලක්වීමෙන් මිදීමේ නිදහස. ඒ පිළිබඳ ඉතා පැහැදිලි අලුත් වගන්තියක් තියෙනවා. අලුත් යෝජනාවක්. මොකද ලෝකයේ දැන් මානව මූලික අයිතිවාසිකම් පිළිබඳ වගන්ති, මූලික අයිතිවාසිකම් පිළිබඳ අර්ථ නිරූපණ ඒවා වෙනස් වෙලා තියෙනවා. අලුත් වෙලා තියෙනවා. ඒට ගැළපෙන විදිහට අපි ඒවා ඇතුළත් කරන්න. ඉතා පැහැදිලිව මෙහි තියෙනවා කිසිදු තැනැත්තෙකු ජාවාරම් වලට වහල්භාවයට සමාන ශ්‍රම භාවිතයන්ට හෝ ශ්‍රමය බලයෙන් ලබා ගැනීමට යටත් නොකරනු ලැබිය යුතුයි. ඒක මූලික අයිතියක්. අද එහෙම එකක් නැහැ. මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම ඒවා නැහැ. ඒතකොට සූරාකෑමට ලක් නොවීම ඒක ඒ නිදහස, ඒ අයිතිය තහවුරු කළ යුතු වෙනවා. ඒක තමයි වැඩ කරන ජනතාවගේ මූලික අයිතිය. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම වගන්තියක් නැහැ. ඒ නිසා තමයි විවිධ රැකියාවන් නියුක්ත අයව සූරාකෑමට ලක් වෙන්නේ. ඒතකොට ඒ සූරාකෑමෙන් මිදීමේ නිදහස සහතික කරන මූලික අයිතිවාසිකම් වගන්තියක් මේකට යෝජනා කරලා තියෙනවා. ඉතින් අපි කවුද දකින්නේ මේක වැරදි කියලා? කොහොමද කියන්නේ මේක වැරදි කියලා? නෑ. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි. මෙතෙක් කල් අපේ රටේ අධ්‍යාපනය ඒක මූලික අයිතිවාසිකමක් විදිහට තහවුරු කරලා නැහැ. අධ්‍යාපනය කියන එක නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් විදිහට අධ්‍යාපනය ලැබීම ඕනෑම පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකමක් කියලා සහතික විය යුතුයි. අන්න ඒක ඉතා පැහැදිලිව මේ යෝජනා කරලා තියෙනවා. මේ කියනවා සෑම තැනැත්තෙකුටම අධ්‍යාපනය ලැබීම සඳහා හිමිකමක් ඇත්තේ. ඒක මූලික අයිතියක්. අධ්‍යාපනය සෞඛ්‍ය සෑම පුරවැසියෙකුටම ළඟා කර හැකි උසස්ම ශාරීරික හා මානසික සෞඛ්‍ය භුක්ති විඳීමට සහ රජය විසින්
නොමිලේ සපයන රාජ්‍ය සෞඛ්‍ය සේවාව හරහා සහ සුවකිරීමේ වැළැක්වීමේ සහ සුවකිරීමේ සෞඛ්‍ය සංරක්ෂණ සේවාවන්ට ප්‍රවේශය සඳහා අයිතිය ලැබිය යුත්තේ. මේවා තමයි සමාජ අයිතිවාසිකම්. සෝෂල් රයිට්ස්. ඒ සෝෂල් රයිට්ස් ටික මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වුණොත් මේ රටේ සියලු ජනතාවගේ ප්‍රධානතම මුඛ්‍යමතම අවශ්‍යතාවයන් ඉටු කරගන්න ඒ සෑම කෙනෙකුටම අයිතියක් තියෙනවා. නීතිමය අයිතියක් තියෙනවා. ඒක පැහැර හරින්න, ඒක මග හරින්න කිසිදු ආණ්ඩුවකට හැකියාව ලැබෙන්නේ නැහැ. පිරිසුදු ජලය සහ සනීප ආරක්ෂාවයි. ප්‍රමාණවත් නිවාස සහ ඉඳුම් හිටුම්. ඒ කියන්නේ මොකද්ද? අධ්‍යාපනය ලැබීම, සෞඛ්‍ය පහසුකම් ලැබීම, නිවසක් ලබා ගැනීම, පානීය ජලය, පිරිසුදු පානීය ජලය ලබා ගැනීම. ඒක මූලික අයිතියක්. අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම එකක් නැහැ. මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ මානව හිමිකම් පිළිබඳව තියෙන විශේෂයෙන්ම සමාජ අයිතිවාසිකම් ඇතුළත් කළොත් ඒක අලුත් ප්‍රවේශයක් වෙනවා. ඒක මේ රටේ සියලු ජාතිකත්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන මූලික අලුත් ප්‍රවේශයක් වෙනවා. අන්න එවැනි වගන්ති ගණනාවක් මේ මූලික අයිතිවාසිකම් පිළිබඳ යෝජනාවල තියෙනවා. ඊළඟට භාෂාව පිළිබඳ තියෙන ප්‍රශ්නේ. අපි දන්නවා 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂාව පිළිබඳව තියෙන්නේ කොහොමද? සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් වන්නේය. දෙමළ ද රාජ්‍ය භාෂාවක් වන්නේ. දෙමළ ද දයන්නක් දාලා තියෙනවා. ඒ දයන්න දාලා තිබීම ඇතුලේ එක අකුරයි. හැබැයි ඉතා පැහැදිලිව දෙමළ භාෂාව කතා කරන අයව දෙවෙනි තැනට වටලා තියෙනවා. එතන පැහැදිලිව ඩිස්ක්‍රිමිනේෂන් එකක් තියෙනවා. ඒ නොසලකා හැරීම එක අකුරකින් කරලා තියෙනවා. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරලා තියෙනවා. මූලික නීතිය කරලා තියෙනවා. ඒතර ඇයි අපිට ඒක බැරි? සිංහල දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂාවක් කියලා පැහැදිලිව වගන්ති ඇතුළත් කරන්න පුළුවන්. ඒ නිසා ඉතා පැහැදිලිව මෙහි තියෙනවා ජනරජයේ ජාතික සහ රාජ්‍ය භාෂා වශයෙන් සිංහල සහ දෙමළ භාෂා පිළිගත යුතු බවට පිළිගත යුතුය. ඉතා පැහැදිලිව තියෙනවා. ඒතර මෙතෙක් කල තිබුණ භාෂා ප්‍රශ්නේ ඒ භාෂා ප්‍රශ්නේ විසඳන්න පැහැදිලි යෝජනාවක් එනවා. ඒතර භාෂාව නිසා අපි දන්නවා අද චක්‍රලේඛන නිකුත් වෙන විදිය, ආණ්ඩුවේ වැඩ කරන විදිය, ආණ්ඩුවේ බොහෝ පණිවිඩ තීන්දුව తీරන පහළ නිලධාරීන්ට යන විදිය, මඩකලපුවට අම්පාරට යාපනයේට මොන භාෂාවෙන්ද යන්නේ කියන එක. සිංහල භාෂාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගවන චක්‍රලේඛනේ පරිවර්තනය කරන්න මඩකලපුවේ අධ්‍යාපන නිලධාරීන්ට මාසයක් එකමාරක් යනවා. අදත්තත් ඒක. තවම අපි ඒකට උත්තර හොයලා නැහැ, විසඳලා නැහැ. ඒවා ප්‍රධාන භාෂාමය ප්‍රශ්න. ඒ භාෂාමය ප්‍රශ්නෙන් තමයි මහා දැවැන්ත ලොකු ප්‍රශ්න බවට ඒවා පරිවර්තනය වෙන්නේ. ඒ නිසා ඒ භාෂාව පිළිබඳ තිබිච්ච වැරදි වගන්තිය නිවැරදි කරන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යෝජනා කරලා තියෙනවා. ඒ වගේ කරුණු ගණනාවක් මේ මූලික අයිතිවාසිකම් පිළිබඳ යෝජනා මාලාවේ අඩංගු වෙනවා. අපි කතා කරන්නේ මේ අතුරු කමිටුවේ යෝජනාවේ තියෙන සමහර දේවල් ගැන පමණයි. නමුත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදද්දී ඒට ඇතුළත් විය යුතු ඊටාම වැදගත් විශේෂයෙන්ම සමාජ අයිතිවාසිකම් මේ සෝෂල් රයිට්ස් පිළිබඳ ඒ කරුණු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එනවා කියන්නේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වීම. ඊළඟට ගරු කතානායකතුමනි අවසන් විනාඩි කිහිපෙදී මේ රටේ ජාතික සමගිය ඇති කරන්න එකගයි වගේම ජාතික අසමගිය ඇති වෙන බෙදී වෙන්වීමට ඉඩකඩ ලැබෙන කිසිදු යෝජනාවකට ජනතා විමුක්ති පෙරමුණ එකඟ නැහැ. මේ තියෙන උතුරු සහ නැගෙනහිර පළාත් දෙක පිළිබඳව ඉතා පැහැදිලිව අපි දකිනවා උතුරේ ජීවත් වෙන්නේ රටේ සමස්ත දෙමළ ජනතාවගෙන් 32%යි. නැගෙනහිර පළාත ගත්තොත් සිංහල, මුස්ලිම්, දෙමළ සියලු ජාතිකත්වයන් සමානව ජීවත් වෙන්නේ 33 ගාන. එවැනි පළාතක් උතුරට ඈඳන එක කිසිදු තර්කානුකූල පදනමක් නැති එකක්. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කිසිම ආකාරයකින් උතුරු සහ නැගෙනහිර ඒකාබද්ධ කරන්න ඉඩ තියන්නේ නැහැ. ඒක පැහැදිලිව අපි මේ රටේ ජනතාවට සහතික කරලා කියනවා. එදා ඓතිහාසික නඩු තීන්දුව ගත්තේ උසාවියෙන් ජනතා විමුක්ති පෙරමුණ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව. අපිට මතකයි 2005 නොවැම්බර් මාසේ 19 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණේ. ඒ 2005 නොවැම්බර් 19 ජනාධිපති වෙලා ඉස්සෙල්ලම නිකුත් කරපු ගැසට් එක මොකද්ද? නොවැම්බර් 23 වෙනිදා.
2005 නොවැම්බර් 23 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කරපු පළවෙනි ගැසට් එක මොකද්ද? ඒ ගැසට් එකේ තමයි උතුරු සහ නැගෙනහිර තවදුරටත් තව අවුරුද්දකින් ඒ ඒකාබද්ධ කිරීම දික් කරේ. අද කතා කරනවා නම් ඒක වැරදි කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා එදා කරන්න තිබුණේ ගැසට් එක ගහන්න නැතු ඉන්නේ. හැබැයි එතුමා ඒ ගැසට් එක නිකුත් කරා. දවස් 4යි ගිය 19 පත් උනේ 23 වෙනිදා ගැසට් එක නිකුත් කරේ. ඒ නිසා ඒව වෙනස් කරන්න අපිට යන්න උනා උසාවියට. අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව ගත්තා. අපිට මතකයි ඒක රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමා අපි පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කර ඇහුවා. මේක මේ ගැසට් එක තවදුරටත් දික් කරනවද? ඇයි මේක නවත්තන්නේ නැත්තේ කියලා. ඒක සරත් සිල්වාගේ වැරදි තීන්දුව. ඒකබද්ධ කරන්න. ඒ ගැසට් එක නිකුත් කරන එක විතරක් නෙමෙයි. එදා ආණ්ඩුව ඒක තවත් දික් කරන්න වෙනම පනතකුත් ගෙනාවා. ඕක තමයි එදා වෙච්ච තත්ත්වය. ඒ නිසා අපි මෙරට ජාතික සමගියට කැමති. ඒ නිසා තමයි උතුරු සහ නැගෙනහිර ඒකාබද්ධ කරන්න එපා කියන්නේ. මොකද නැගෙනහිර පළාතේ මුස්ලිම් සහ සිංහල ජනතාව. ඒ මුස්ලිම් ජනතාව, ඒ සිංහල ජනතාව ඒ පළාත් දෙක ඒකාබද්ධ කරන්න කිසිසේත්ම කැමති නැහැ. ඒ නිසා එවැනි ඒකාබද්ධ කිරීමකින් වෙන්නේ ජාතික සමගිය නෙමෙයි. අපි දෙමළ ජනතාවගෙන් ඉල්ලන්නේ උතුරු දෙමළ ජනතාවගෙන්. සිංහල ජනතාවත් එක්ක මුස්ලිම් ජනතාවත් එක්ක එකට ජීවත් වෙන්න ඕනේ. බෙදීමෙන් වෙන්න නෙමෙයි. ඒ නිසා එවැනි දෙයකට කිසිසේත් පීඩ තියන්නේ නැහැ. ඒ වගේම කරු කතානායකතුමනි අපේ රටේ ෆෙඩරල් පාලනයක් ගේන්න බෑ. කවුරු හරි හිතනවා නම් සීන මවනවා නම් ෆෙඩරල් පාලන පුළුවන් කියලා. ඒව කවදාකවත් සිද්ධ වෙන දේවල් නෙමෙයි. මේ පළාත් සභා ක්‍රමේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. අපි තා පැහැදිලිව එදා කිව්වා. ඒක අද ඔප්පු වෙලා තියෙනවා ජාතික ප්‍රශ්න විසඳිලා නැහැ. හැබැයි අද ඒක යථාර්ථයක් වෙලා තියෙනවා. ඒ යථාර්ථය ඇතුලේ ඒ පළාත් සභාව තුළ ඒ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන විවිධ දේවල් වෙනස් කරන්න අපි එකගයි. ඒකට අපි කිසිදු බාධාවක් නැහැ. හැබැයි අපි දකිනවා අපි ප්‍රතිපත්ති වශයෙන් දකිනවා පළාත් සභාවලින් ජාතික ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ නැහැ කියලා. එහෙම නොලැබුණත් සියලු දේශපාලන පක්ෂ ආද එකඟතාවයට එනවා නම් ඒ පළාත් සභාව තුළ ඒ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කොහොමද යම් වගන්ති සංශෝධනය කරන්න කියලා එවැනි සාකච්ඡාවකට අපි විවෘතයි. පොලිස් බලතල පිළිබඳව, ඉඩම් බලතල පිළිබඳව මෙහි තියෙනවා. ඒ පොලිස් බලතල පිළිබඳව අපි අපේ අදහස පක්ෂ අදහස ඉතා පැහැදිලිව කියලා තියෙනවා. ඒ පොලිස් බලතල පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතුයි. ඒක ඉතා තීරණාත්මක ප්‍රශ්නයක් නිසා. ඒ නිසා ඉතා පැහැදිලිව ගරු කතානායකතුමනි අපි කියනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍යයි. ඒ ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්න ඕනි. සියලු ජාතිකත්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු වෙනවා. ඒ වගේම තමයි මේ ව්‍යවස්ථාවෙන් කිසිම ආකාරයකට රට බෙදන්න රට කඩන්න හදනවා නම් ජනතා විමුක්ති පෙරමුණ සහතික වෙනවා. එහෙම දෙයකට කිසියම් ආකාරයකින් අපි ඉඩ තියන්නේ නැහැ. එදා ඉතිහාසයෙන් අපි 60000ක් ජීවිත පරිත්‍යාග කරේ මේ රටේ මේ මව්බිම වෙනුවෙන්. ඒ නිසා පක්ෂයක් විදිහට මේ ව්‍යවස්ථා සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. අලුත් ව්‍යවස්ථාවක් ඕනි කියලා ස්ථාවරය අපි ඉන්නවා. ඒ යෝජනාවට අපි සක්‍රියව සම්බන්ධ වුණත් කිසිම ආකාරයකින් රට බෙදන්න රට කඩන්න ඉඩ තියන්නේ නැහැ. ජාතික සමගිය ගොඩනගන්න ඒ අවශ්‍ය ප්‍රවේශය අපි ලබා දෙනවා. බොහොම ස්තුතියි.